අයිබෝවන් සුබෝදෑසනක් මේ පින්බර සතියන්ත ඉරිදා උදෑසන ඔබ ගෙදර දොරේ වැඩ කටයුතු අතර මදක් ඉස්පාසුව ලබාගෙන ජීවිතයට ධර්මය එකතු කරගන්නට සූදානම් වන මොහොත. මෙත්නෙත් පාමුල වර්ෂ ගණනාවක් තුළ ඔබේ ජීවිතයට ඒ සැනසුම උදාපත් කර දෙනවා. ඒ උතුම් වූ ධර්ම දායාදය තිළින කරන්නටයි අදත් අපි ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ සිට සූදානම් වන්නේ. මේ පටිගත කළ වැඩසටහනක් ලෙසින් ලං වූවත් මම හිතන්නේ සුවහසක් ජනී ජනයාට එය ගැටලුවක් නැහැ. ධර්මයයි අපිට අහන්නට අවශ්‍ය. ඒ උතුම් දායාදයයි අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේ අපිට තිරණ කරන්නේ. අදත් මෙත්නෙත් පාමුල වෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව පිළිගනු ලබනවා ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේව එවැගේම ගෞරවනීය මහා සංඝරුවන මෙහෙණින් වහන්සේ ගෞරවයෙන් නමස්කාරයෙන් යුක්තව පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරමින් ධර්මානුශාසනාව වෙතට යොමු වෙනටයි අපි සූදානම් වන්නේ. අනුරාධපුරයේ කුරුන්දන් කුලම මාතලේ පාර පදිංචි සිරිමා පතිරණ මහත්මියයි අද දායකත්වයේ දරන්නේ. බලාපොරොත්තු රාශියක් හිතේ තබාගෙන සියලු අභිප්‍රායන් සාර්ථක වන්නට මේ කුසල ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට ඇරියුම් කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සනරාමරලෝක ස්වාමීවෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සෙවණෙහි දහම් රස විඳින්නට කවදත් නැමුණෝ තිදොර ඇති අප්‍රමාණ ගුණ ඇති සම්මාදිට්ඨික දේවතාවුන් වහන්සේලාටයි අපේ සුපුරුදු ආරාධනය දැන් සිදු කරන්නේ. නිල් උපුල් මල් විලාසෙන් නෙත් සංගල නිබඳව දිලෙන්නේ රත් පියොම් පෙති විලාසෙන් තොල් සංගල නිබඳව සැලෙන්නේ රන්දමක් බඳු ඔටුනු මිනිරැස් ලොවේ දස දිග රැඳෙන්නේ උතුම් දම් ඇසෝමටයි දෙවිඳුනි ඔබට ඇරයුම ගෙනෙන්නේ සග්ගේ කාමේච රූපේ ගිරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ඨේච ගාමේ තරුවන ගහනේ ගේහවත්තුම් නිකෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා තිට්ඨන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු. ඒ දෙව්බම සේනාව සමගින් ඔබ අප සම්බුදු පාකමල් හදපිරි ගෞරවයෙන් වන්දනා කරන නමස්කාර පාඨයට පිවිසීමයි මේ සිදු කරන්නේ. බුදු රැස් දහර දස අත විහිදුවන සඳ දෙව් මිනිසුන්ගේ හදවත් පුඹුදුවන සඳ සඳහම් කැල්ම හදවත තුල
නැගෙන සඳ බුදුරජෝ වඳිමි බුදුගුණ හදවතෙහි බැඳ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චරංතේනාදිගච්ඡේය සේයං සදිස මත්තනෝ ඒකචරියං දල්හං කෛරා නත්ති බාලී සහායතාති. එදා මගේ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හද මඩලෙහි දහම් දහරේ උල්පත ආරම්භ වුණා. ඒ උල්පත තුලින් නිකුත් වෙන අමා සිසිලස ලොවට බෙදා දෙන්නට පෙරමගගත් ආර්යෝත්තමයන් වහන්සේලා අනුව සිය සිත සිය වදන සිය කය මෙහෙවමින් එදා මෙන් අදත් ශාසනයෙහි බාරදොහොර කාර්යයක වගකීම උසුලාගෙන මේ සසුන් කෙත දහම් සිසිලෙන් සුපෝෂණය කරවීම සඳහා නිතර අපකැප වෙන පරම පූජනීය අපේ මහා සංගරුවනින් සුපුරුදු ලෙස ඔබට අපට ආශිර්වාදයක් සුරක්ෂාවත් සිදු වේවා අපට සෙත් වඩන සෙත් පතන උතුම් මහා සංගරුවනට තව තවත් කාය බල ඥාන බල යෝධ බල යෝධ වීරිය සම්පන්නතාව ඇති වේවා කියලා අපි සමාරම්භයේම ප්‍රාර්ථනා කරමු හදපිරි භක්තියෙන්. ඒ වගේම සසුන් කෙත හොබවන්නට අප්‍රතිහත ධෛර්යයකින් නිබඳව අපකැප වෙන සියලු පූජනීය මෙහෙණින් වහන්සේලාට අපේ හදපිරි ආශිර්වාදය අපට හදපිරි ආශිර්වාදේ වේවායි ද්විතීයව අපි ප්‍රාර්ථනා කරමු. ඊට නොදෙවෙනි සහායක් ශක්තියක් මගේ සම්බුද්ධ ශාසනය බොහෝ කල් සුරකේවා සසුන රකින්න උබතෝ සංගරුවනට අපේ සවියෙන් බලයෙන් සිව්පසලාභයෙන් සවියක්ම ශක්තියක්ම වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් අපකැප වෙන ධර්මකාමී වාසනාවන්ත උවැසියනි ලක්වැසි ලෝවැසි පින්වත් දූපුතුන්ගෙන් ඇරඹි වැඩිහිටි පින්නතුල්ලා දක්වා සෑම දෙනාටම අපේ ආශිර්වාදයේ වේවා. විශේෂයෙන් මේ වසංගත ස්වභාවය තව තවත් දැඩිව දැනෙන වෙලාවේ ඔබ හැමතෙම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ශක්තියක් බවට පත්ව පින්වත් ඔබේ ශරීර වටා ඒ තුනුරුවන්ගේ ගුණ ශාන්තිය හදේ රඳවාගත්තු කෙනෙකුගේ හිතින් මතුවෙන ශක්ති ධාරාව භ්‍යාම ප්‍රභාවක් වශයෙන් ගමන් කොට ශක්ති තරංග බලයක් වශයෙන් ගමන් කොට ජීවිතය සුරක්ෂා කරගන්නට මේ ආශිර්වාදයත් හේතු වේවා වාසනාව වේවා කියා අපි ිතසිතින් කරුණාවෙන් ප්‍රාර්ථනා කරමු. සම්බුද්ධ ශාසනයේ චිරජීවනය ගොඩනගෙන පියවර 3ක් පින්වත් ඔබ එක්ක අපි නිතර සාකච්ඡා කරලා තියෙනවා. අපට වගකීමක් තියෙනවා ත්‍රිවිධ ශාසනයක් ඔසවා තබා ගන්නට. එදා ඔසවා තබා දුන් ශාසනය තවදුරටත් සවිය බලය ළඟ කර දෙමින් ඊට ජීවය සපයන්නට. ඒ තමයි පරියාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියන ත්‍රිවිධ ශාසනය. ඒ ත්‍රිවිධ ශාසනය පිළිබඳ පණිවුඩය ලෝකයට ළඟා කර දෙන්නේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තුලින්. යමෙක් ශ්‍රී සද්ධර්ම රත්නය රකින්නට කිසියම් ආකාරයකින්
සවියක් සහයෝගයක් ශක්තියක් බලයක් උපකාරයක් කරනවා නම් සබ්බදානං ධම්මදානං ජිනාති කියලා. ඒ සවිය හැම දානයක්ටම වඩා ඉහළ තලයක භාග්‍යතුන් වහන්සේ අගය කරන්නේ නිසා. අද දවසෙත් අපේ මෙත්නෙත් පාමුල පින්බර වැඩසටහන වෙනුවෙන් ශ්‍රද්ධාකාමී ශාසන උන්නතිය බලාපොරොත්තු වන සදහැවත් සිරිමා පතිරණ පින්වත් මහත්මියයි දායකත්වය දරන්නේ. ඇය ශාසනික ජීවිතය අපි හැමෝටම අම්මා කෙනෙක්. ඒ වගේම ශාසනික ජීවිතය ගෙන යන්නට පොදුවේ සහාය ශක්තිය සපයනවා වගේම මේ දහම් දේශනාව සිදුවන පුදබිම ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සංවර්ධනය වෙනුවෙනුත් භික්ෂුවක වශයෙන් අපගේ ආයුරාරෝග්‍ය ආදී ලාභය වෙනුවෙනුත් නිරන්තරයෙන් අප කැපවෙන අම්මා කෙනෙක් හැටියට සිරිමා පතිරණ පින්වත් මහත්මිය ගෞරවාදරයෙන් අපි සිහිපත් කරන්නට ඕනේ. එතුමිය වාසය කරන්නේ අනුරාධපුරයේ කුරුන්දංකුළමේ මාතලේ පාරේ. එතුමියගේ උදාර අපේක්ෂාවන් ප්‍රාර්ථනාවන් සියල්ලම ධර්මදේශනා සමාප්තියේ සිහියට නගන බලාපොරොත්තු ඇතුව මේ උතුම් පුණ්‍ය ශක්තිය ආනුභවය ඔබතුමියටත් තරමක රෝගීව වාසය කරන ආදරණීය ස්වාමි පුත්‍රයාණන් ඇතුළු කුලවංශයේ සුජීවත් හැමටත් ඒ වගේම මේ වෙලාවේ හදවතේ සිටිවිලි ගොඩනගාගෙන සිහිපත් කරන මව්පියාදී හැමටත් විහිඳ පැතිර පවතිවා දහම් අහන්නට හිත සරසා ගන්නා සියලු ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් යහපත පිණිස සැපත පිණිසම මේ උතුම් පුණ්‍ය නිධානය හේතු වේවා කියලා නැවත අපි ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, මා ශාසනයගේ චිරජීවනය ගැන වදන් 3ක් සිහිපත් කළා. ශාසනයේ පියවර 3ක්. ඒක සිහිපත් කරලම ධර්ම දේශනාවට පිවිසීම හොඳයි කියලා හිතනවා. පරියාප්ති ශාසනය. ඒ කිව්වේ ශ්‍රද්ධාව ජනනය වෙන ආමිස මහා පින්කම්. දාගැබ්, මහ බෝමලු, වෙහෙර විහාර ආරාම ඉදි වෙන තරමට දොරක් ගයක් පාසා බුදු කුටි ගොඩනැගෙන තරමට ලෞතුරා සම්බුද්ධ ශාසනයගේ චිරජීවනයේ උදාපත් කරගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් හදවත් පෙළඹෙන්නේ ධර්මය අහලා. එතකොට මේ සද්ධර්මය පියවර 3කින් විකාශනය කිරීම ධර්මදේශකයන් වහන්සේලා සතු යුතුකමයි. එකක් ඒ වගේ ආමිස මහා පින්කම් වල පින්වත් ඔබට මඟ හදා දෙන්න. ඔබේ හිත සකස් කරන දේශනාවන්ගෙන් සද්ධර්මයේ උපවත් වෙන්න ඕන. ඒ සද්ධර්මයේ උපවත් කරන ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් තම තමන්ගේ විහෙර විහාරවල සංවර්ධන කටයුතු සිද්ධ කරගෙන යන අතරේ පොදුවේ පින්වත් ඔබට හොඳ අත්දැකීම් තිබෙනවා. වස්සාන ඍතුවක් වෙනකොට මාධ්‍යයක් හැටියට අපේ net FM ගුවන් විදුලිය පෙරමග ගන්නවා ලංකාවේ යම් විහෙර විහාරයක් මුල් කරගෙන වස්සාන ඍතුවක් සමරන්නට. කොහොමද? වස් ආරාධනා කරලා කටින මහ පින්කමක් පින්නති ඔබ සමග සහාය සම්බන්ධව ඔබ දායක කරගෙන සම්පූර්ණ කරන්න පෙරමග ගන්නවා. ඒ සඳහා ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා බෙහෙවින්ම උපකාරයි. එතකොට දේශනෙන් පමණක් නෙමෙයි ප්‍රායෝගිකවමත් අපේ ඒ පරියත්ති ශාසනය ගොඩනැගීම සඳහා මහා මෙහෙවරක් භික්ෂුවකගෙන් සහ මාධ්‍යයන් වශයෙන් සිද්ධ වෙන බව අපි බොහොම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්නට වටිනවා. ඊළඟට ප්‍රතිපත්ති ශාසනය. දැන් පින්වත් ඔබ තම තමන් ගැන හිත මම මෙන්න මේ මෙහෙවරයන් සිද්ධ කරලා තියෙනවා පරියත්ති ශාසනයට. ඒ කිව්වේ වෙහෙර විහාර ඉදි කරන්න. සෑරදුන් වහන්සේලා ගොඩනගන්න. බුදු කුටි නිර්මාණය කරන්න. එතකොට දහම් පොතපත ලියවන්න. මේ ඔක්කොම අයිති ආමිසංශයට පින්වත්නි. දැන් බණ අහන ගමන් අන්න තමන් තමන්ගේ හිතට හැරිලා බලලා මම මහා පඬිත වේදනීය පින්කම් කරගත්තු කෙනෙක්. මම අහවල් පින්කමට දායක වෙලා තියෙනවා. දැන් මේ බණ අහන හැමෝටම තියෙනවා හිතේ රැඳිච්ච වටිනා කියන පින්කම් කළ අවස්ථා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෝමලු නිර්මාණය කළා. මලු පෙත්බන් සකස් කරගන්න උදව් උපකාර කළා. සමහරට බෝ මැඩ වටා රන්වටක් ඉදි කරන්නට. පින්නත් ඔබ එක රන්නාලේපිත කණුවක් පූජා කළා. සමහරට ලොකු පින්කම් විතරක් නෙමෙයි කුඩා පින්කම් වලින් මම මෙන්න මේ විදිහේ උදව් උපකාර කළා.
සමහර විට කටිනේ වැඩමවන පින්කමට පාවඩයක් සකස් කළා. පන්සලේ අඩුපාඩුකම් හොයා මට පුළුවන් හැටියට මම පන්සලට ශක්තියක් දෙන්න කෙනෙක්. මගේ ස්වාමීන් වහන්සේලාගේ දුක සැප දෙක බෙදා හදාගෙන මම කටයුතු කරන කෙනෙක්, කළ කෙනෙක්. ජීවිතයක මොන තරම් සැනසෙල්ලක් උදාපත් වෙනවද පින්වත්නි? මේ බණ අහන්නේ මව්පියෝ නම් තමන්ගේ දරුවන්ට, ස්වාමියාට, බිරිඳට, ඒ වගේම සහෝදර සහෝදරියන්ට සිව්පසයෙන් ඔබ සංග්‍රහ කළා වෙන්න පුළුවන්. ආහාර පාන ටික ගෙනත් හදලා දීලා, ඇඳුම් පැළඳුම් ටික සකස් කරලා දීලා, ඔබ ඉන්න නිවහන ප්‍රියමනාප නිවහනක් බවට පත් කරන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරලා ලස්සන ගයක් හදාගෙන, ඒ වගේම තවත් පුළුවන්කම තිබෙනවා නම් ත්‍රිවිලර් රථයක් වගේ එකක් හෝ, යතුරු පැදියක් හෝ, පාපැදියක් හෝ ඔබට කියලා යම්කිසි වාහනයක් මිලදී අරගෙන ඔබ ජීවිතය යම්කිසි සැපවත් මට්ටමකින් තමාට ගත කරගන්නත්, පවුලේ පිරිසට ගත කර දෙන්නටත් ඔබ අපකැප වුණා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ආමිෂයෙන් ගිහි ගෙදරට සංග්‍රහ කළා වෙන්න පුළුවන්. හැබැයි මේ හැම සංග්‍රහයක්ම හිතනකොට ඔබට මෙලොවට සන්තෝෂයක් දැනෙනවා. ඒක හදවතේ රඳවගෙන ඊළඟ භවයට ගියොත් ඒ සන්තෝෂයේ තණ්හාවක් බවට පත් වෙලා ආපහු එකට ඇලෙන්න ඉඩ තියෙනවා. නමුත් ශාසනය වෙනුවෙන් අරපුද කළ යම් ආමිෂ පින්කම් වල ශක්තිය හිතේ මරණ මංචකයේදී සිහි වුණොත් කොච්චර වටිනවද? ඒකන මං කිව්වා ගෙවල් දොරවල් ඉඩ කඩන් දේපොළ වස්තු පිටි මුදල් දරුවෝ මේ කොයියම්ම දෙයක් හොද අන්තිම තත්පරයේදී මතක් වුණොත් වැඩි සවුත් වෙනවනේ නේද? ඒ නිසා පින්කමක් මතක් වුණොත් සිව්පස ලාභයෙන් ශාසනය පෝෂණය කළ ජීවිතය ගැන මතක් වුණොත් ඒ චුති හිත ප්‍රතිසන්දි චිත්තයකට බලපානවානේ. ප්‍රතිසන්දි චිත්තයකට බලපානවා. ප්‍රතිසන්දි චිත්තයට බලපාන පින්සිතවිල්ල උපත්තම්බක වශයෙන් ඉදිරියට ගෙන යන්නට, ලබා දුන්න උපත ඉදිරියට ජීවත් කරවන්නට හේතුභූත වන්නේ තර හදේ නිදන්ගත වෙච්ච සිව්පස පූජාවේ මතකයමයි. සමහරට මේ මතකය මතක් කර කරන්න බැරි වෙයි. නමුත් සමහර විට පින්වත්නි මේ සංසාරයේදී අප ඒකත් මතක් කරගන්න එක හොඳයි. සමහර වෙලාවට කෙනෙකුට කර්මය පෙනෙනවා. සමහර කෙනෙකුට විපාකය පෙනෙනවා. කර්මය පෙනෙන්නේ නැහැ. සමහර කෙනෙකුට කර්මයක් විපාකයක් දෙකම පෙනෙනවා. තව සමහර කෙනෙකුට කර්මයක් විපාකයක් දෙකම පෙනෙන්නේ නැහැ. යම් ප්‍රතිඵල ජීවිතයට අත්පත් වෙනකොට අනුමාන වශයෙන් හිතනවා මට මෙන්න මේ ප්‍රතිඵලය ජීවිතයට ළඟා වුණේ මොනියම් කර්මයක් කළ නිසාද? හැබැයි අන්න ස්වාමීන් වහන්සේලාත් හැම වෙලාව අහනවා අපේ හැමදෙරෝනේ, හැබැයි මේක අහන්නේ හුඟක් වෙලාවට දුක් පක්ෂයටයි. අපේ හැමදෙරෝනේ මේ මට මෙන්න මේ වගේ හිත පෙළෙන, හිත පීඩා සහගත ගින්දරක් ලැබෙන්න මම මොන කර්මයක් කරලාද පෙර? හැබැයි කවුරුවත් අහන්නේ වැරදිලාවත් අපේ හැමදෙරෝනේ මට අඩුපාඩුවක් නැතුව සිව්පස්සේ ලැබිලා තියෙනවා. මට අඩුපාඩුවක් නැති කල්යාණ මිත්‍ර ගුණ ඇති ස්වාමියෙක් බිරිඳක් ලැබිලා තියෙනවා. හරි වාසනාවන්ත දරුවෝ ලැබිලා තියෙනවා. මොන පිනක් කළාමද හැමදෙරෝනේ එහෙම වෙන්නේ කියලා අහන්නේ නැහැ. ඒ ප්‍රතිඵලය දිහා බලලා නිශ්ශබ්දව ඒක භුක්ති විඳිනවා මිසක් කර්මය හෝ විපාකේ හොයන්නේ නැහැ. කොහොම වුණත් අපේ ජීවිතය උපත ලබාගත් මොහොතේ ඉඳලා ගලාගෙන යන්නේ නම් යම්කිසි කර්මමය විශේෂක බලපෑම නිසා කියන බව ඔබත් මාත් දැනගෙන භුක්ති විඳිය යුතු එකක්. කර්ම විශේෂ කියන එක තේමාවට ගන්න කාලේ නෙවෙයි. හැබැයි හැම කාරණයක්ම කර්ම නිසා වෙනවා කියලා කියන පදනමට එන එකත් වැරදි. එතකොට ඒක පුබ්බේකත් හේතුවාදයට වැටෙනවා. හැබැයි කිසිවක් කර්ම නිසා සිද්ධ වන්නේ නැත කියන තැනට එන එකත් භයානකයි. ඒකත් එක්තරා දෘෂ්ටියකට වැටීමක් වෙනවා. ඉතින් කොහොම වුණත් මට සිහිපත් කරන්නට ඕන කරන්නේ අර මා පුඤ්ඤභායි සූත්‍රයේ දේශනා කරනවා වගේ මහණෙනි පින සිහි වෙයිදෝ කියලා බය විය යුතු නැහැ. අපි බය විය යුත්තේ බය වෙනවා නම් පින හරහා පින සිහි නොවේද කියලා. ඊළඟට ගිහි ගෙදර සිව්පස ලාභයෙන් ලබාගත් පෝෂණය සිහි වෙයිදෝ කියන බය ඇති කර ගන්න ඕන මරණ මංචකයේදී. යුතුයතුකම් කළ දෙයක් වුණත් ලෞකික ජීවිතයට සම්බන්ධ ගෘහස්ත ජීවිතයට සම්බන්ධ එකක් නම් ඒක සිහි විය යුතු නැහැ. සිහි කරන්න හිත කරන්න ඕනෙත් නැහැ. ඒක හරි සැනසෙල්ලක් වෙන්නත් නේ. දැන් ඔබ ගිහි ජීවිතේ මව්පියෝ දරුවන්ට කළ යුතු යුතුයකම කළා කියලා අවසන් කරන්න. දරුවෝ මව්පියන්ට යුතුයකම කරන්න. එතනින් එහාට මව්පියන්ගෙන් අර දේ මේ දේ මට ලැබිය යුතුයි, මේ ලැබිච්ච නිසා කරනවා, ලැබෙයි කියලා හිතාගෙන කරනවා, එහෙම කරන්න එපා.
ඒක ඒ කළ මොහොතේම සිතින් ඉවත් කරන්න. කළ දේ ඵල දෙන්නේ. එක් සිහි කළත් නැතත් ඔබට කළ ලෞකික ජීවිතයේ දේවල් වුණත් ඔයගේ පුණ්‍ය කර්ම වුණත් ඇත්තටම ඉතින් ප්‍රතිඵල ළඟා කර දෙනවා. නමුත් අපි නිතරම සිහිපත් කරනවානේ. ප්‍රාර්ථනා කවියක් ඔබට හොඳට හුරු වෙන්න පින්නත් නේ සාදු සාදු මෙමා කළපින් නේද? පෑදී තිබේවා. එතකොට සාදු සාදු මම කරපු පින් නිතරම හිතේ පෑදී ඉස්පතු වෙවි. සිහිපත් වෙවි පවතිවා. ඒක නිතරම පිනක් නැවත සිහිපත් කිරීමම කළ පින්කම් කර්මපතේ බවට පත් වෙනවනේ පින්වත්නි. කර්මපතේ බවට පත් වෙනවා. ඒ නිසා පින්කමක් ශක්තිමත් වෙන්නේ බලවත් වෙන්නේ කර්මපතේ බවට පත් වුණා. දැන් ඔය අකුසල පාක්ෂික ධර්ම ගැන කතා කළත් එහෙමයි. දැන් ඔය ඉඩකඩ ලැබුණොත් අපි විස්තර කරමු. සංයුක්ත නිකායේ සූත්‍ර දේශනාවක් තියෙනවා වීණෝපම සූත්‍රය කියලා. වීණාවක් උපමා කරගෙන දේශනා කරන සූත්‍රයක් ඒ සූත්‍රය. ඒ සූත්‍රයේ කෙලෙස් වලට අයිති නැත්නම් ලෝභ ද්වේෂ මොහ වලට බෙදන්න පුළුවන්, ලඝු කරන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන්, සාරාංශ කරන්න පුළුවන්. කෙලෙස් ධර්ම පහක් ගැන කතා කරනවා. එකක් ඡන්දය, අනික රාගය. භාග්‍යතුන් වහන්සේ වදාළා වහනේ යම් කිසි හිතක ඡන්දයක් ඇති වුණොත් රාගයක් ඇති වුණොත්. මම මේ උදාහරණයක් කියන්නේ. මොකේද කර්මය හා කර්මපතේ තේරුම් ගන්න. ඡන්දය කියලා කියන්නේ සාමාන්‍ය කැමැත්ත. නමුත් යම් කිසි කෙරෙහි යම් කිසි දෙයක් කෙරෙහි නැවතත් ඒ සාමාන්‍ය කැමැත්ත ඇති වෙලා ඒක බලවත් වෙනවා නම් ඒකට කියන්නේ රාගය කියලා. එතකොට මේ දෙක එකතු වුණාම ඔබට හොඳට පුරුදුයි ඡන්ද රාගය කියන වචනේ. මොකද ස්කන්ධයක් උපාදානස්කන්ධය බවට පත් වෙන්නේ ඡන්ද රාගය එකතු වුණාම. ඒතර ඡන්ද රාගය කියන එක එක වචනයක් වශයෙන් පාවිච්චි කරත් මේක අවස්ථා දෙකකදී හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන එකක්. ඡන්දය සහ රාගය. ඊළඟට ද්වේෂය කියලා කියන්නේ එකක්, පටිඝය කියන්නේ තවත් එකක්. හැබැයි මේ දෙකම එකක්. ද්වේෂය කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට වැඩි බලපෑමක් කරන්න බැරි අකුසල කර්මයක්. නමුත් පටිඝය කියන්නේ තමන්ගේ සංසාරික ජීවිතයටත් බලපෑම් කරන්න පුළුවන් දරුණු ක්ලේශයක්. ද්වේෂයයි පටිඝයයි මේ අකුසල් සිද්ධ වලමයි මේ කතා කරන්නේ. දැන් එතකොට හතරක්. මෝහය කියනකොට මුල් අවස්ථාව විදිහකට මුලාව කියනවා. ටිකක් ඒක වැඩි වර්ධනය වුණාම කියනවා නුවණ මඳ බව කියලා. ওই විදිහට කෙලෙස් ධර්ම වර්ගීකරණය කරමින් විනෝපම සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ බොහෝම පරිස්සම් වෙමින් මේ අරමුණුත් එක්ක ගනුදෙනු කරන එක කරන්න ඕන. අපි ඊට කඩක් ලැබුණොත් ඒ දේශනාව ගැනත් සැකෙවින් නමුත් කරුණු පැහැදිලි කරගන්න උත්සාහ කරමු. පින්වත්නි දැන් කර්මයක් කර්මපතයක් බවට පත් කරගන්න ඕනේ. කෙසේද කියන කාරණාව පින්වත් ඔබ සිහිපත් කරගන්න ඕනේ. හැබැයි අකුසල වශයෙන් ගත්තහමත් මේක ගැන ටිකක් දැනගන්න එක හොඳයි. කාරණාවක් ඉස්මතු වෙනකොට අපි ඒකේ හැම පැත්තක් ගැනම බලමු. හිත තුළ යම්කිසි අකුසල කර්මයක් හිතමුකෝ ප්‍රමාද දෝෂයකින් හෝ සිදු වුණා කියලා. ඒ ප්‍රමාද දෝෂයකින් හෝ සිදු අකුසල කර්මය අනුත්සාහිකව. ඒ කියන්නේ උත්සාහයක් නැතුව, විශේෂ අවධානයක් නැතුව උනත් නැවත සිහි වෙනවාමයි. අමතක කරන්න හිතුවත්, අමතක වේවා කියලා පැතුවත් නිතරම තමන් අතින් සිද්ධ වෙච්ච අකුසලයේ සිහිපත් වෙන එක ස්වභාවයක්. එතකොට මේ අකුසල කර්මය උනත් නැවත සිහිපත් කරාම අන්න ඒකත් කර්මපතයක් බවට පත් වෙනවා. ඒක ද්විතීක ආත්ම භාවයේ ප්‍රබල විපාකයක් ඇති කරනවා. හැබැයි මම මේවට තව වචනයක් කියන්නම් ඕගොල්ලන්ට හුඟක් තේරුම් ගන්න පහසුයි. කුසල පක්ෂයෙන් නම් අටමහ පින්කම්, අකුසල පක්ෂයෙන් නම් පංචානන්තරේ පාප කර්ම. ඒවා තමයි ප්‍රබල වශයෙන් කර්මපතහ බවට පත් වෙන උදාහරණ. හැබැයි එකකින් අදහස් කරන්නේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ මව මැරීම කියලා. කෙනෙක් මව මැරුවොත් නම් හැම තත්පරයක් පාසාම කවදා හරි දවසක ඒ ආවේගය බැසගිය කල්හි අන්න තමන්ගේ හිතම තමන්ට නිතරම පාපොච්චාරණය කරන්න ඉදිරිපත් වෙනවා. එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි අම්මව ප්‍රාණ වශයෙන් ඝාතනය කළේ නැතුවට මොකද? අම්මා නොමරා මරන දරුවෝ කොච්චර ඉන්නවද නේද? දැන් අනේ පුතේ මං දස මාසයක් ඔය කුසල අපුදා ඉඳලා මෙහෙම දුක් විඳා. ඔයාට උගන්වන්න මහන්සි උනේ මෙහෙමයි. අනේ පුතේ මං ඔයාගේ ඔය විවාහයට නම් කැමති නෑ. අන්න එතෙන්දී අම්මව අමතක වෙලා රාගයේ ඉස්මතුකම නිසා අන්න ඡන්ද රාගය නේද? ඡන්දේ රාගයක් බවට පත් වෙන තරම් තියුණු වෙච්ච නිසා අම්මා තාත්තා අතහැරලා අර තමන් තෝරාගත්තු විවාහය වෙනුවෙන් හිතුවක්කාරව තීරණයක් ගන්නවා. ඊට පස්සේ යාට කාලයකට පස්සේ ඔන්න අර ස්වාමියාගේ නොගැලපීම් මතුවෙනවා. එතන නොගැලපීම් මතුවේදී තමට ඔහුගෙන්
බිරිඳක් නම් එයාට පහර වදිද්දි කායික වශයෙන් ස්වාමියෙක් නම් බිරිඳකින් වාග් ප්‍රහාර වදිද්දි කල්පනා වෙනවා නේ මං කරගත්ත වැරද්ද. අද මට මේ ගින්දර පත් වෙන්නේ මං අපේ අම්මට දුන්න ගින්දර. මේ ගින්දර මට පත් වෙන්නේ මම මගේ තාත්තට දුන්න ගින්දර. මේ ගින්දර මට පත් වෙන්නේ මගේ ගුරුවරුන්ට දුන්න ගින්දර. අද මම මේක ජීවිතේ අත්විඳිනවා කියලා. ආන් කර්මපතය නැවත නැවතත් සිහිපත් නොකලත් ජීවිතේ පුරාම අර මවගේ හිත ඝාතනය කළ ගත නෙමෙයි හිත ඝාතනය කළ හිත රිද්දපු අකුසල කර්මයේ විපාකයේ භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් අපට අර ප්‍රධාන ආනන්තරීය පංච පාප කර්මයන් ඇරෙන්නට එතනින් මෙපිට සිද්ධ වෙච්ච සමහර දේවල් වලින් ආයති සංවරය පිහිටන්න පුළුවන්. අපි විකල්පයකුත් කියලා දෙන්න ඕනනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චස්සෝන අපේ මජ්ජති. මුලින් සිද්ධ වෙච්ච දේවල් ගැන නැවත පසුතැවිලි වෙන්න එපා. පසුතැවිලි වෙන්න සිත් පහළ වෙන එක හැබෑවක්. නමුත් ආයති සංවරය පිහිටන්න. ඒකට ක්‍රමවේද කීපයක් තියෙනවා. තමන්ගේ ආවේගශීලී බව නිසා රාගයෙන් ආවේගශීලී වෙලා, ද්වේෂයෙන් ආවේගශීලී වෙලා, මෝහයෙන් ආවේගශීලී වෙලානේ පින්වත්නි අකුසල කර්ම සිද්ධ වෙන්නේ. එතකොට ඒක චිත්ත ස්වභාවයක්. මවට නම් මේ වගේ අකුසල පාක්ෂික චිත්ත වේදනාවක් දෙන්න සිද්ධ වුණේ ඔබට. පියාට නම්, ගුරුවරයාට නම්, වෙන වැඩිහිටියෙකුට නම්, සමහරට බාලයෙකුට නම් චිත්ත පීඩාවක් දෙන්න සිද්ධ වුණේ ඔබට වැටහිච්ච දවසට ඔබේ වරද ඒ ඇත්තන්ගෙන් සමාව ගන්න උත්සාහ කරන්න. තමන්ගේ ඇතින් සිද්ධ වෙච්ච ප්‍රමාද දෝෂය ගැන පසුතැවිලි වෙන වගත් ඒ ප්‍රමාද දෝෂයෙන් ලැබුණු පසුතැවිල්ලට මෙතෙක් වන්දි ගෙව්ව බවත් මම නැවත මින්මතු කිසිදාක එබඳු චිත්ත පීඩාවක් මගේ මව්පියන්ට වේවා ගුරුවරුන්ට වේවා අදාළ ඇත්ත සිහිපත් කරලා ඉදිරියට ගිහිල්ලා නැවත සිද්ධ නොකරන්නට මම ඔබ ඉදිරියේ ප්‍රතිඥා කරනවා කියලා. පින්වත් ඔබට ආයති සංවරය පිහිටන්න පුළුවන්. ආයති සංවරය පිහිටන්න පුළුවන්. මේ ශාසනයෙහි භික්ෂුන් වහන්සේලාට තියෙන වැදගත්ම කාරණාවක් තමයි ආයති සංවරය පිහිටුණයි කියන එක. වරදක් සිදු වෙන්න පුළුවන්. නැවත ඒ වරද සිද්ධ නොකරන්න අදිෂ්ඨාන කරන්නත් ඕනේ. ඒ වගේම සිදු වරද නැවත නොකරන්නට අදිෂ්ඨාන කරන විතරක් නෙමෙයි ආයති සංවරයේ පිහිටි හිත නිතර පරීක්ෂා කරන්න ඕනේ. දැන් පින්නත් ඔබ බනහලා ජීවිතේ හදාගත්තු හිත ඇති අත්දැකීම් පින්නත් ඔබට තියෙනවානේ. සමහරට ඔබට ඉස්සර කේන්තිගේ ගමන් අතර අහුවෙච්ච එක අරගත්ත පොළවේ ගැහුවා. කටට ආපු එක හිතේ ආවේගයට එවලම කිව්වා. දැන් ඔබ ඉස්සර වගේ සමහරට කේන්ති එනවා. කේන්ති ආවට අතපය උස්සන්නේ නැහැ. කේන්ති ආවට කටට ආයක එවලම කියන්නේ නැහැ. ටිකක් හිතන්න පුරුදු වෙනවා. පුරුදු වෙලා නිකන් ඉන්නෙත් නැහැ. ඔබ ධර්මයට ගෞරව කරනවා. ඔබ දැනගනින් මම ඉස්සර මම දනි උඹට කරන දේ කියලාත් අපි කියනවානේ. එතකොට හරි සන්තෝසයි. මොකද තමන්ගේ ජීවිතයේ වැඩි වර්ධනය වෙච්ච ස්වභාවය ධර්මය කියලා කියන්නේ පින්නදී වඩවන එකක්. ධර්මය කියන්නේ වඩවන එකක්. මොනවද? පාප කර්ම නෙමෙයි. පාප කර්ම දුරු කරගත්ත හිත වඩවන මාර්ගය තමයි ධර්මය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පිනකට නෙවෙයි පින්නත්නි ආරම්භයේම කතා කරන්නේ. සබ්බ පාපස්සා කරනන්නේ. සියලු පව් පාප කර්ම පිරිහෙන ධර්ම දුරු කර ගැනීමේ ක්‍රියාවලියේ ධර්මයේ තියෙන වටිනාම ප්‍රයෝජන වෙන්නේ. දැන් සිල් සමාදන් වෙන්නේ කොහොමද බලන්න. පළවෙනියෙන් කරන්නේ පාණාතිපාතා වේරමණීනේ. අදින්නා දාන වේරමණීනේ. මේක බොහොම ගැඹුරින් හැම මොහොතකම හිතන්න ඕනේ. ධර්මය ප්‍රථමයෙන්ම පාවිච්චි කළ යුත්තේ තමන්ගේ හිත සතර අපායට යන්නේ අකුසල පාක්ෂික ධර්ම නිසානේ. සතර අපාය කියලා කියන්නේ නරක තිරිසන් ප්‍රේත අසුර විතරක් නෙමෙයි. මෙලව ජීවිතය අපායක් බවට පත් කරගන්නේ තමන්ගේ හිත තුළ පහළ වෙච්ච මේ අකුසල කර්මයන්ගේ ස්වභාවය නිසානේ පින්වත්නි. අපි කියනවා අපේ ඇත්තෝ මේ බණහන අයට අද්දකින් ඕන තරම් තියෙනවා. මට හැම සම්පතක්ම අපේ මිනිස්සයා දීලා තියෙනවා. නමුත් මට මේ gedara අපායක් වාත් බැලුවම මහල් නිවාසයක් සියලු සැප පහසුකම් තියෙන ගයක්. ඒක කොහොමද අපායක් වෙන්නේ? මනසෙහි කිසි සතුටක් නැත්තම් ජීවත් වෙන තැන ජීවත් වෙන ඇත්ත පිළිබඳ විශ්වසනීයත්වයක් නැත්තම් ජීවත් වෙන අයගේ නිතර හදවතේ ඇවිලෙන්නේ ගිනි ජාලාවක් නම් ආංගර අපායේ ගිනි දැල්ලට සමානයි. ඒ ගිනි දැල්ල භුක්ති විඳිනවා කියන එකයි මේ කියන්නේ. ඒ නිසා ජීවිතය තුළ මේ ධර්මයේ පරිහරණය කළ යුත්තේ හැම වෙලාවෙම
පාප ධර්මයකින් ඇතිවන යම් තැවීමක් ඇද්ද ඒ තැවීමෙන් හිත වළක්වා ගන්න. අපි දැන් මේ ධර්මදේශනා මාලාව සිද්ධ කරගෙන යන්නේ පින්වත්නි උද්දච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්මයේ තෝරන පර්යාය ධර්ම කොටහස එකතු කරමි. දැන් අද මම මාතෘකා කළේ චරංචේ නාදි ගච්ඡෙය. සෙය්‍යං සදිසමත්තනෝ ඒකතරියන් දල්හංකයිද නත්ති බාලේ සහායතා. බාලයන්ගේ ආශ්‍රය කරන කොටගෙන ඇතිවෙන පීඩාකාරී ස්වභාවයන්. අපි තව සුළු වෙලාවකින් ඒ ගැන අපේ අවධානය යොමු කරමු. අපට යම්කිසි තේමාවක් මතුවනහම මේකේ හැම පැත්තකටම විහිදී කතා කරන එක පින්නති ඔබේ අත්දැකීම් ඕනම එකකට එතකොට ධර්මයේ ගැලපෙනවා. දැන් මේ කොටහසේ අහනකොට පින්නත් ඔබේ හිත තුළ පහළ වෙනවා නම් ඇත්තටම මේ බණ මටමයි. මගේ ජීවිතේට සිද්ධ වෙච්ච දේ වෙනුවෙන්මයි මේ දේශනාව සිද්ධ වෙන්නේ කියලා පින්නත් ඔබට හිතෙනවා නම් ඊළඟට පින්නත් ඔබට මේ වෙලාවේ හිතෙනවා නම් ඇත්තටම මම සමාවගත යුතු අය හුඟ දෙනෙක් ඉන්නවා. මේක මරණ මංචකෙන් එපිටට යන්නට ඉස්සර වෙලා මම ඒ ඇත්තන්ට මගේ ඇතින් වෙච්ච මට ඒ ඇතින් වෙච්ච දෙයක් වුණත් කමක් නැහැ. මම දැවෙන තැවෙන යම් කිසි මානසික මට්ටමක ඉන්නවාද මං එක නිවැරදිතාවයට පත් කර ගන්නවා. සමහර විට ඔබට කෙනෙකුගෙන් සමාව නොලැබෙන්නත් පුළුවන්. ආයති සංවරේ පිහිටන්න හිතාගෙන අනේ මගේ ඇතින් ඔබට ප්‍රමාද දෝෂයකින් මෙහෙම වුණා මට සමාව වෙන්න කොහොම නෑ මට මගෙන් ඔබට කිසිම සමාවක් නැහැ කියලා කියනවා වෙන්න පුළුවන්. නමුත් අර දහම් පොතේ තියෙන එහෙම නැත්නම් සමාජ විවහාරයේ තියෙනවානේ වැරදි සිදුවීම මනුෂ්‍ය ගතියක් සමාව දීම දේව ගතියක්. එතකොට දේව ගතියකට යන්නත් හේතු වෙනවා කෙනෙකුගේ වරදට සමාව දීලා එයාගේ හිත හදන එක මහා පින්කමක් හින්දානේ පින්නත් ධර්ම දාණය මේතර වටින්නේ. මොකද ධර්ම දාණයෙන් කරන්නේ වෙන මොකුත් නෙවෙයි හිත හදන එක නිවන යන කුමක්ද හිත හැදීමේ වැඩ පිළිවෙලයි. එතකොට ධම්ම යන කුමක්ද අකුසල පක්ෂයට නැඹුරු වූ හිත සකස් කිරීමේ වැඩ පිළිවෙලයි. ඒකයි මේ ටික මේ තෝරගෙන යන්නේ. අපි නිකම්ම හැමදාම සබ්බපාපසා කරනම් කීමේ හිතේට මදි. තැවෙන යම්කිසි ක්‍රියාවක් නැද්ද? මොකද අපේ ජීවිතේ වැඩිපුර තියෙන පින්නත් තැවෙන දේවල්. වැඩිපුර සිද්ධ වෙන්නේ ස්වභාවිකව සිද්ධ වෙන්නේ තැවෙන දේවල්. ඒ හරහා ඔබට කරුණු මතක් කරන්න නම් පින්නත්නි කාලේ හුඟක් ඕන. නමුත් සැකවින් සිහිපත් කළොත් පින්නත් ඔබගේ හිතේ තාපය කියලා කියන්නේ තැවීම නම් තැවීම කියන්නේ පාපය නම් එහෙනම් පාපයට තව නමක් තමයි තැවීම. දැන් පින්නත් ඔබ වෙනුවෙන් තැවෙන අවස්ථා කොච්චර ඇද්ද? කොහොමද තමන් වෙනුවෙන් තැවෙන අවස්ථා කොච්චර ඇද්ද කියන එක තීරණය කරන්නේ? අපිට හිතෙනවා නම් අපේ සිත නිසා ඇතිවෙන තැවීම කොහොමද ඒක එන්නේ? අපි හිතනවා දැන් සමහර අයගේ ආශ්‍රයයට යන්නත් ඉස්සෙල්ලම කාගේ හරි කීං කතන්දරයක් අහලා කෙනෙක් ගැන යම්කිසි වැරදි හැඟීමක් ඇති කරගන්නවා. එයා හරි හොඳ නැහැ. එයා හරි නපුරුයි. මේ කාගෙන් හරි අහගෙන. එහෙම නැත්නම් නිකන් බැලූ බැලමට නිකන් කෙනෙකු හරි නපුරු ඇති කියලා හිතෙනවා. ඉතින් ඔහොම හිත ඉඳලා එයා ලං වෙන්න හැදුවත් එයාගෙන් ඈත් වෙමින් ඔහොම ඉඳලා කවදා හරි දවසක එයාගෙන් අපේ ජීවිතේට යම්කිසි අත්‍යවශ්‍ය මොහොතක සහායක් ලැබෙනවා. උදව්වක් උපකාරයක් ලැබෙනවා. දැන් අපි හිතාගෙන හිටියේ මේ මනුස්සයා මාරි දුෂ්ට මිනිහෙක්. මේ මිනිහාරි දුෂ්ට මිනිහෙක් කියලා හිතාගෙන හිටියේ. නමුත් එයාගෙන් අර ලැබිච්ච ශක්තිය උදව්ව සහයෝගය සමහරට වචනෙන් වෙන්න පුළුවන්. සමහරට කයින් කළ උදව්වක් වෙන්න පුළුවන්. ඒක ලැබුණාට පස්සේ හිතනවා මම මෙයා ගැන හිතාගෙන හිටු පැටි වැරදි කියලා තමන් ගැනම තැවෙනවා. හැබැයි වඩා හොඳයි ඒ උදව් උපකාර කළ ඇත්තට ඒක හදවතින් ඉදිරිපත් කරන එක. වචනෙන්ම කියන එක කොහොමද? ඇත්තට මම මේ ඔයා ගැන හිතාගෙන හිටු පැටි ගැන මට දැන් හරි ලැජ්ජයි. මොකද හේතුව ඔයා ඒ තරම් මහ සත්පුරුෂයෙක්. හරි වටිනවා ඔයාගේ ජීවිතය. මං ඇත්තටම දැන් තැවෙනවා දැන්. ඔයා ගැන මම මෙහෙම හිතුව එක වැරදි නේද කියලා. දැන් ඕකේම අනිත් පැත්තත් එහෙමයි. දැන් ඔබ හිතාගෙන ඉන්නවා කෙනෙක් හරිම හොඳයි කියලා. මේ දැන් මනස ගැනයි මේ කතා කරන්නේ. මනසේ තැවීම ගැනයි මේ කතා කරන්නේ. මේ බඳු අවස්ථාව ඔබේ ජීවිතේ නැද්ද? ජීවිතේත් නම් ධර්මය මේවා ජීවිතේට සම්බන්ධ කරගෙන බලන්න. ඔබට සමහර අයගෙන් ඔබ නරකයි කියලා හිතාගෙන හිටපු අයගෙන් ඔබට උදව්පකාර ලැබෙන්නේ නැද්ද ජීවිතේ? සමහර වෙලාවට කෙනෙක් හිතනවා අම්මෝ මම නම් ಜಾතිවත් ලං වෙන්නේ නැහැ කියලා. නමුත් යම්කිසි අවශ්‍ය වෙලාවකදී එයාට ලං වෙන්නම සිද්ධ වෙනවා. එයාගෙන් උදව්වක් ගන්නම සිද්ධ වෙනවා. එතකොට තමයි අර මං කියපු තැවීම අපරාධي මං එහෙම මනසින් තැවුනේ කියලා හිතෙනවා. ඒ වගේම සමහර කෙනෙක් දිහා බලලා හරි හොඳයි කියලා ආරංචි මාත්‍රෙන් හරි වේවා ආවලා හරි හොඳයි ආශ්‍රයට කියලා කෙනෙක් කියනවා. එයාගේ කියමනාව නිසා වේවා තමන්ට පෙනිච්ච ප්‍රියමනාප ස්වરૂපය
එහෙම නැත්නම් එයාගේ වදන් වල තියෙන නිකන් සුමිහිරි බව. නිකන් වදන් වල තියෙන කාරුණික බව. නැත්නම් අපි උදාහරණයක් වශයෙන් ගමුකෝ ආදරණීය බව කියලාම. මෙයා මගේ සදාතනික සහකරුවා හෝ සහකාරිය වෙනවා නම් හොඳයි කියලා ඔබ යම් කෙනෙක් තීරණය කරනවා කියලා හිතමුකෝ ඉස්සෙල්ලම හිතෙන්. දැන් හිතෙන් තීරණය කරලා ඔබ එයා තමන්ගේ සහවාසයට ගන්නවා. නැත්නම් ළඟ ආශ්‍රයයට ගන්නවා. ළඟ ආශ්‍රයයට අරගෙන කාලාන්තරයක් දැන් එයා ඇසුරු කරගෙන යනකොට ඔන්න එයාගේ අර ඇතුළත සැඟවී හිටපු දුෂ්ට සතෙක් එළියට එනවා. දැන් ඔන්න ඔබගේ හිතෙන් පසුතැවිලි වෙන අවස්ථා නැද්ද? අනේ ඇත්තට මම මේ මනුස්සයා ලෝකේ ඉන්න හොඳම ස්වාමියා හොඳම බිරිඳ නැත්නම් හොඳම මනුස්සයා හොඳම හිතවතා හොඳම විශ්වාසවන්තම කල්යාණ මිත්‍රයා කියලා හිතුවා. නමුත් මේ විශ්වාසය මෙයා බින්දන්නේ. බාගලට අපියට වචනෙමුත් කියනවා. මම ඔහෙට රැවටුණා. මම ඔහෙට මුලා වුණා. ඔහෙ එදා කතා කරපු දේවල් කෙරෙහි මගේ මෝඩකම නිසා මම විශ්වාසය තැබුවා. අන්න තමන් ගැන කරට තැවීමක්. හැබැයි මේ කොයියම්ම තැවීමක් හෝ වේවා පාපයක් බව අමතක කරන්න එපා. දැන් මෙතන වරද අනුන්ගේ වෙන්න පුළුවන්. නමුත් මම මේ බොහෝ වැරදි ඔබටම දාගන්න උපකාරයක් මේ කරන්නේ. දැන් එතන නරක කෙනෙකුගේ ජීවිතය හොඳයි කියලා ඔබ තීරණය කරගත්තේ ඔබේ දැක්මේ වැරද්දනේ පින්වත්නි. ඔබේ තියෙන අවබෝධයේ වැරද්දනේ. ඔයගෙව නරක කෙනෙක් කෙරෙහි ඔබ හොඳයි කියලා හිතාගත්. හොඳ කෙනෙක් කෙරෙහි ඔබ නරකයි කියලා හිතාගත්තේ. ඔබේ තියෙන දිට්ඨිය වැරද්දනේ. දැන් ඒකනේ භාග්‍යතුන් වහන්සේ ඔය කර්ණීයමෙත්ත සූත්‍රයේ ප්‍රධානම දේශනා කරන්නේ දිට්ඨින්ච අනුපගම්ම සීලවා. කෙනෙකුට වරදින්නේ හෝ හරියන්නේ දිට්ඨිය නිසා. ඒක කොච්චර සත්‍යවාදී වචනයක්ද කියන එක තේරෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසුනහම. ආර්ය අෂ්ටාංග මාර්ගේ පටන් ගන්න මිත්‍යා දර්ශන 8කින් සහ සම්මා දර්ශන 8කින්. නේද? සම්මා දර්ශන 8 හැම එකෙම තියෙන සම්මා කියලානේ. ඒකට අපි කියන සම්මා දර්ශනය. සම්මා යනු එතන නිවනට නමක්. ඒ වගේම ලෞකික වශයෙන් ගත්තොත් යහපතට නමක්. එතකොට මිච්ඡා කියලා කියන්නේ වරදට නමක් අයහපතට නමක්. එතකොට මිච්ඡා 8යි සම්මා 8යි මුල් පියවර වශයෙන්. එතකොට ධර්මයේ තියෙන කුමක් සඳහාද? ධර්මයේ තුල පින්වත් ඔබ දන්නවා මේ ආර්ය සත්‍ය හතරේ නිරෝධ මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයටනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයත් තව අපි තෝරගන්න ඕනේ. කොහොමද තෝරගන්නේ? මිත්‍යාවට යන අංග 8කින් හිත මුදවා ගැනීමත් සම්මා මාර්ගයට යන අංග 8කට හිත ප්‍රවිෂ්ඨ කිරීමත්. අන්න පින්වත්නි පවක් නොකර ඉඳීම හෝ පිනක් නොකර ඉඳීම හෝ නොවේ මෙතන දේශනා කරන්නේ. මොනතර වටිනා එකක්ද පින්නත් මේ නිරෝධ මාර්ගයේ අපි මිත්‍යා අංගාටෙන් ඉවත් වීම ගැන කතා කරන්නෙම නැහැ. නමුත් මිත්‍යා අංගාටෙන් ඉවත් නොවුණු හිතකට තමයි සම්මා අංගාටට ඇතුළු වෙන්න පුළුවන්. මොකද මිත්‍යා සම්මා දෙක අඳුරගන්න බැරි වුණොත් එතනම පින්නත් වැරද්ද. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මිත්‍යා දෘෂ්ටිය තරම්. දැන් අපි ගියේ ඉරිදා සාකච්ඡා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය ගැන ධර්ම සාකච්ඡාවේදී වැඩි වශයෙන්. ඒතර මිත්‍යාවට වැටීම තරම් භයානක දෙයක් ඇත්තෙම නැහැ කියලා මිත්‍යා දිට්ඨිය තමයි නිරේට යන පළමු මඟ කියලානේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ. එහෙනම් සම්මා දිට්ඨිය තමයි නිවනට යන පළමු මඟ. සම්මා දිට්ඨිය. ඒ නිසා ජීවිතයේ ඔබ මොනියම්ම දෙයක් ගැන හරි ආගම දහමක් ගැන වේවා. ඒ වගේම ආශ්‍රය නිශ්‍රය කරන අය ගැන වේවා දිට්ඨියක් හදාගන්න ඉක්මන් වෙන්න එපා. ඒ දිට්ඨිය හදාගන්න ඉක්මනින් හදාගන්න හිතන්නත් එපා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් සිල්වන්තයි කියන දෘෂ්ටිය හදාගන්න හොඳ නැහැ පින්වත්නි. ආශ්‍රයයට දැක්ක මුල්ම වෙලාවේ තමන්කට උපකාරයක් කළ අවස්ථාවක් කියලා අපි හිතමුකෝ ඔබ බස් රථයක යනවා. ඔබ බස් රථයක කොළඹින් ගොඩ වුණා කියලා අපි හිතමු. ඈත පළාතකට යන්න. යාපනයට යන්න බස් එකකට ගොඩ වුණා කියලා හිතමු. කෙනෙක් දැන් එයා සෑහෙන දුරක් යනකොට කුරුණෑගල හැරිනකොට පැය දෙකක් වාඩි වෙලා ඉඳලා අමාරුයි. අතට කුරුණෑගලින් කෙනෙක් බස් එකට ගොඩ වෙනවා. අර මනුස්සයාට හිතෙනවා මම දැන් ටිකක් නැගිටලා ගියොත් හොඳයි. අරගෙන අහනවා කොහාටද යන්නේ? එයා ඉතින් කුරුණෑගලින් එහා ගල්ගමුව හරි කොහේ හරි තැනක් ගැන කියනවා. එතකොට කියන එහෙනම් ටිකක් වාඩි වෙන්න. දැන් එයා වාඩි වෙන්න දුන්නේ මොන වගේ බලාපොරොත්තුවක් ඇතුවද කියන එක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවනේ එකපාරට පහදින්න නැතුව. එකපාරට පහදින්න නැතුව. ඔබට යම් කිසි දෙයක් නිකන් විමසිලිමත්ව බලන්න. ඇයි මට මේ උදව්ව කළේ? දැන් බහුතරයක් ස්වාමියා අහිමි වෙච්ච සමහර දරුවොත් එක්ක තමන් අතහැර දාලා ගිය බිරින්දෑවරු උපකාර උදව් සමාජයෙන් ඉල්ලනවා. අපටත් බොහෝ දෙනෙක් ඉල්ලීම් කරනවා. අනේ ස්වාමිනී මටත් මගේ දරුවන්ටත් යන්නේන මන් නැතනක ඉන්නේ. උදව්වක් පදව්වක් කරන්න පුළුවන් කෙනෙක් නැත්තම් කවුරු හරි සම්බන්ධ කරලා දෙන්නකෝ කියලා. ඉතින් මං අහනවා ඔයා වැඩ කරන ආයතනයේ එහෙම පිරිස නැද්ද උදව් උපකාර කරන? ඉන්නවා අපේ හාමුදුරනේ. හිටියට
එක උදව්වක් කරලා අපිට විපත්ති ගොඩක් කරන්න ඉඩ තියෙනවා කියලා මට තේරෙනවා. වෙන වෙන බලාපොරොත්තු හිත ඇතුලේ තියාගෙන නම් උදව් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මම එතකොට කියන්නේ අපිට උදව් කරන්නයි කියලා හම්බෙන මිනිස්සු ගැන 100%ක්ම අපට සහතිකයක් දෙන්න බෑ. මෙයා ඔයාගේ වෙන ආයතනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අර දිට්ඨිය ඇති කරගන්න එක හරි වටිනවා. මෙයා මට උදව් කරන්නේ ඇයි? මෙයා මාව අගය කරන්නේ ඇයි? මෙයා මට ගෞරව කරන්නේ ඇයි? මේ හැම දෙයකදීම පින්නත් හැම කෙනෙකුටම මේක හරි වැදගත්. දිට්ඨිය පහල කරගන්න ඉස්සෙල්ලා. දැන් දරුවෝ මව්පියන්ට කියලා අපි හිතමුකෝ ඈත ඒවා වුණ නැහැ. දැන් ඕනකට වඩා ලෙන්ගතු වෙනකොට මව්පියන්ට සූක්ෂමයක් තියෙන්න ඕන දිට්ඨියේ කෙලවරට බැහැ ගන්න නැතුව. දිට්ඨියෙන් අන්තයට යන්න නැතුව. මැද ඉඳගෙන දිට්ඨිය හදන්න. මොකද ලේලි පුතයි දෙන්න මේ දවස්වල නිතර වගේ ආවේ. මොකද වැඩියෙන් නිකන් සලකනවා වගේ පේන්නේ. අඟවන්නේ නැහැ. හිතින් හිතා ගන්න. හිතින් හිතාගෙන දිට්ඨිය පිරිසුදු කරගන්න බලන්න ඕන. තීරණේ නේද? මිනිහා නොමිනිහා එන කඩිනමින් දැනේ. අපිට කවුරු හරි කෙනෙක් ටික ලඟ වෙනකොට අපිට තේරෙනවා දැන් මව්පියන්ට හරි පුදුම ඉවක් තියෙනවානේ. දැන් අපි හිතමුකෝ අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේට අපි හිත ගෙනියමු. දැන් ඉස්කෝලෙන් කියනවා අපිට ඔන්න උඹලව චාරිකාවක් එක්ක යන්න. හැබැයි චාරිකාවට බස් එකට රුපියල් 3000ක් යනවා. එතකොට ඔන්න අපි දන්නවා අම්මටයි තාත්තටයි අමාරුයි කියලා. සමහරට අම්මා තාත්තා අපි කොහොත් යවන්නෙත් නැහැ. එකක් මිල මුදල් අමාරුකම නොඑක හේතු නිසා. නමුත් අන්න දුවෙක් නම් ඉතින් එදා ওই පණිවිඩය ලැබිච්ච දවස් ඉස්කෝලේ ඇట్లా ඇවිල්ලා ඉතින් අම්මගෙන් අහනවා උදව් කරන්නද අම්මේ මොනවද කරන්නවද ගේ අතු ගන්නද බලන් පිටන් හොදන්නද අම්මගේ තඩි බලන්නද අම්මගේ රෙදි ටික හොදලා දෙන්නද නොඑක. එතකොට අම්මා කියන මොකද උඹ අද ටිකක් මේ අමුතු තාලයක් මොකද මොකුත් නැහැ. පුතුලන් ඒත් එහෙමයි. අපිට චූටි කාලේ අත්දැකීම් ඇත්තට මතක් වෙනවා. බරහනකොට මේ පරලව වෙනකොට ජීවිතේට මේ සම්බන්ධ කර හරි ආස්වාද ජනකයි පින්නත් එක පැත්තකින්. මේ දිට්ඨිය කියන එක ඉතින් අමාරුවෙන් ගැඹුරින් අභිධර්මයෙන්ම තෝරන්න ඕන නැහැ. අපි මොකද බණ ගන්නෙ සරල ජීවිතෙන්නේ. සරල ජීවිතේටමනේ. මොකද 99%ක්ම පින්නත්නි ධර්මයේ තියෙන සරල ජීවිතේට ගන්න අයටයි. 100ට 1ක් 2ක් එහෙම නැත්නම් 105ක් විතර තමයි අභිධර්ම විශ්ලේෂණයකට ගිහිල්ලාම ධර්මය අවබෝධ කරගන්න. එකකින් අදහස් කරන්නේ අභිධර්ම එපා කියන එක නෙමෙයි ඕනේ. අර සරල තැන තේරෙන්නේ ගැඹුරින් දේශනා කරන අභිධර්මයේම තමයි පින්නත්. ඉතින් අර දරුවෝ ඕනෑමට වඩා වෙනදට වඩා නිකන් වෙනසක් පෙන්눔 කරනවා නා. හොඳ පැත්තට වගේ නරක පැත්තටත් එහෙමයි. මව්පියන්ට පුදුම දෘෂ්ටියක් නේ තියෙන්නේ. දැන් අපි ඉස්සර අම්මා තාත්තා ඩිංගක් එහාට මෙහාටකන් ඉඳලා කුස්සිය දිහාට ගිහින් සීනි බෝතලේ අරලා සීනි ටිකක් කටේ දාගෙන අම්මා වතුර අරන් එන ගමන් ස්තූප දිහාට යනවා නේද? මෙහාට වරෙන් උඹ මොකද? උඹ මොකක් හරි හොර වැඩක් කරලා අර අපේ බැල්මෙන් තේරෙනවා. අපේ තොල් හෙලවෙන ආකාරයෙන් අම්මා තාත්තට අපි ගැන ලොකු දිට්ඨියක් දැක්මක්. මේ දැක්ම කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ නේ පින්නත් එහෙම විස්තර නොකරන. අන්න එතකොට උඹ මොකද හොර බලලා හොර බැලලි වගේ. අපිට අද වගේ මතකයි නේද අපේ අම්මලා තාත්තලා එක්ක ගත කරන ජීවිතය. දැන් ඔබ බණහන එක අමතක වෙලා ළමා ලෝකෙට යන්නත් පුළුවන්. ඒ තුල කමක් නැහැ ධර්මයේ දිට්ඨිය තේරුම් ගන්න එක. එතකොට හැබැයි වැඩි හිටි වයසටපත් වෙලා අර බංකුව දීගතල ගිහිල්ලා එක කාලයක් දුරස් වෙලා ඉඳලා අනිත් වෙලාවේ ඕනෑමට වඩා ලෙන්ගතු වෙනවා නම් අන්න ඔබ යම් කිසි දැක්මක් හිතේ ගොඩනගා ගන්න එක හරි වටිනවා. හරි වටිනවා ගොඩනගා ගන්න එක නැත්තම් මුලා වෙන්න වෙනවා. මොකද සම්මා දිට්ඨිය නැති හිත මුලා වෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දකිනවා. මේ ඇත්ත කරුණාවෙන්ද දැන් අර මම කිව්වා අර සීට් එක වාඩි වෙන්න දුන්නේ මට ඇත්තම ආදරයක් තියෙන නිසාද කරුණාවක් තියෙන නිසාද? එහෙම නැත්නම් මගෙන් වෙන යම් මොනවා හරි එයාගේ පහසුවක් වෙනුවෙන්ද? එහෙම නැත්නම් මගෙන් වෙන යම් බලාපොරොත්තුවක්වත් ගොඩනගනවද? කොහොම වුණත් ඔබ නැගිටලා යනකොට එයාට ආශිර්වාද කරලා යනවා. අනේ මට ගොඩාක් පිං. අර ගොඩාක් ටෙලිෆෝන් නම්බර් එක දෙන්න එපා. ගොඩාක් පිං කිව්වා බෑ. ඊට ඒක තත්ත්වය වැඩි උදව්වට යන්න ගියොත් වැඩි පෛරු පාසානේ භයානකයිනේ පින්නවත්. ඒ නිසා ස්තුතියි කියන්නත් එපා. ඒකටත් වඩා නිකන් මිනිසුන්ගේ රාගහිත ස්තුතියි කියනකොට යම් කිසි ආකාරයකට ඉස්පත් වෙනවා කියලා මට හිතෙනවා. එතන රාගය කියලා කියන්නේ මේ කාමරාගයම නෙමෙයි. යම් කිසි ඇල්මක් ඇති වෙනවා කියන එකයි. නමුත් පින් සිද්ධ වේවා කියනකොට ඇල්මක් ඇති වෙන්නේ නැහැ. ඒතර පරණ මිනිස්සු පින් සිද්ධ වේවා කියනකොට එතන තමන්ට නොමිලේ ලබා ගන්න පුළුවන් ඇත්තේ කායික කරපු පිනකුත් වෙන්න පුළුවන්. දැන් මේ කතා කළේ මම අපි යම් දිට්ඨියක් කෙනෙක් කෙරෙහි ඇති කරගත යුත්තේ යමක් කෙරෙහි ඇති කරගත යුත්තේ හොඳට හිතලා බලලා. ඒකයි මම කිව්වේ සංවාසේන කෝබික්ක වේ සීලං වේදිතබ්බෝ. අන්න දැක්ක දුටක මම ඉස්සලා කෙනෙක් සිල්වන්තයි කියලා තේරුම් ගන්න එපා කිව්වා. එයාව කාලයක් ඇස් කරන දීගෙහෙනවා කෙටි කාලයක් නෙවෙයි කිව්වා. දීර්ඝ කාලයක් ඇසුරු කරලා බලන්නේ කිව්වා භාග්‍යතුන්. අන්න පින්නොත් ඔබට අර මා කිව්ව තැවීම ඇති උනේ
ඔබ හිතින් ගොඩනගාගත්ත දිට්ඨිය සම්මා දිට්ඨියක් නොවුණු නිසා. හොඳ පුද්ගලයා නරකයි කියලා හිතින් හිතාගත්තෙත්, නරක පුද්ගලයා හොඳයි කියලා හිතින් හිතාගත්තෙත් දිට්ඨිය වරද නිසා. එහෙනම් මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? ඔබට මට සම්මා දිට්ඨිය තියෙනවද? සම්මා දිට්ඨිය තියෙනවා නම් ලෞකික මට්ටමෙන් මේ කතා කරන්නේ. අපි කිසි දවසක තැවෙන දේවල් ගැන හිතන්නේ නැහැ. යම් කිසි දෙයක් මෙහෙම හිතුවක වැරදි කියලා තැවෙන්නේ නැහැ. මොකද වැරද්ද වශයෙන් දැක්කා. හොඳ වශයෙන් දැක්කා. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? හොඳ නරකයි කියලා දැක්කා. නරක හොඳයි කියලා දැක්කා. මේ ධර්මයේ තෝරන හැටි පින්වත්නි. එතකොට දැන් අන්න ආපහු අපි ධර්ම කාරණාවේ මුලට එනවා. මේ කතා කළේ කුමක් ගැනද? පරියත්ති ශාසනය ගැනයි. සිව්පසලාභයෙන් ජීවිතය ලෞකිකව ගෘහස්ත ජීවිතේ පෝෂණය කර ගැනීම යුතුයකමක් වශයෙන් කරන්න. යුතුයකමට යුතුයකම් ලැබෙන්නත් පුළුවන්, අයිතිවාසිකම් ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඒ කොයි දෙයක් මරණයෙන් කෙලවර කරන්න. හිතේ දැවෙන දේවල් ඇති කරගන්න එපා. මම දැවෙන දේවල් ගැන කියන්න ගිහින් තමයි සිතේ දැවීම කතා කරලා මම තව ටිකක් ඒකට එකතු කරන්න කැමතියි. අපි සමහර වචන කියලා පස්සේ කාලෙකදී හිතෙනව නේද? අපරාධෙ මං එයාට ඒ වචන කිව්වේ. අපරාධෙ මං ඒක කියන්න කලබල වුණේ. මට ඒකට තව ටිකක් හිතලා බලලා කියන්න තිබුණා. සමහර වචන කියලා අර මං කිව්ව විදිහටම නරකයට හොඳයි කියලා වේවා, හොඳයට නරකයි කියලා වේවා වචනෙන් කියලා පසුතැවිලි වෙච්ච අවස්ථා තියෙනවානේ. දැන් කියනවා ඔය හරියට උදව් කරන්න. එයා හරි හොඳයි කියලා අපි කෙනෙකුට කෙනෙක්ගෙන් උදව් වරන් දෙන්න කතා කරනවා. එතකොට ඔන්න උදව් කරනවා අපේ වචනයට ගරු කරලා නැත්. වචනයට ගරු කරලා උදව් කළාට පස්සේ ටික කලක් යනකොට ඒ උදව් ලබාගත් ඇත්තව අර උදව් කරපු අයට කෙනෙහිලිකම් කරනවා. අපි හිතමුකෝ අඩුම ගානේ ණයක් 3ක් ඉල්ල ගන්න කියලා. ඔබ සාක්ෂිකරුවෙක් වශයෙන් මැද ඉඳගෙන කියනවා එයා හරි හොඳයි. මේක කටින් කියන්න ඕනේ නැහැ. ඔබ බැංකුවට ගිහිල්ලා අපි හිතමු ඔබ සාක්ෂිකරුවෙක් වෙනවා. ඒකයි ඔබ මැදහත්කරුවෙක් වෙනවා කියන්නේ. ගන්නා සහ දෙන්න අතර මැදහත්කරුවෙක් වෙලා ඔබේ වචනේ පාවිච්චි කරලා කියනවා මෙයා හරි විශ්වාසයි, මෙයා කඩ කරන එකක් නැහැ. ඒ නිසා මෙයාට පුළුවන් නම් ඒ උදව් කරන්න. අර වචනේ කියපු එක්කනා කෙරෙහි විශ්වාසය තබලා අර උදව් දෙන්න උදව් කරනවා. උදව් ගන්නාට පස්සේ අපි හිතමු ණයට 3ට ඉල්ලගත්තා කියලා. අනේ මෙයා එහෙම කරන කෙනෙක් නෙවෙයි, මෙයා ණය ගෙවන කෙනෙක්, මෙයාට දෙන්නේ කියලා කිව්වට ඒක ලබා ගත්තට පස්සේ ණය දෙන්න අකමැතිනේ පින්වත්නි. ණය ගන්න කැමති වුණාට මිනිස්සු ණය දෙන්න අකමැති. එතකොට ණය දුන්නේ කෙනා කාවද ග්‍රහණයට ගන්නේ? අර උදව්ව කරන්නයි කියලා කියාපු එක්කෙනා. එහෙම නැත්නම් බැංකුවෙන් ගත්තු ණයෙන් ණය ගෙවන්න නැතුව මගහරිනවා නම් කාවද ඒකට වග කියන්න ඕන? සාක්ෂිකරුවා. අන්න ඔබ තැවෙනවා අපරාධේ මම කොහෙවත් යන එකකට කතා කරන්න ගිහිල්ලා මට වෙච්ච දේ. අන්න ඔබට මතක් වෙනවා නොයේක උපමාත් මතක් වෙනවා, බණත් මතක් වෙනවා. කටින්දලු මාළුවා නැහින්නේ. මට මේක සිද්ධ වුණේ මගේ කට රැක ගන්න බැරි වෙච්ච නිසා. ඔබට අපේ ධර්මදේශනා මාලාවල අතීතයේ තක්කාරී ජාතික ආදී කරුණු වලින් බොහෝ කරුණු කියලා තියෙනවා අපිට කට රැක ගන්න බැරුව මිනිස්සු තැවෙන හැටි. ඒ නිසා ජීවිතේ පින්වත්නි අපිට ලෞකික ජීවිතේ බොහෝ තැවීම් ඇති වෙනවා අපේ කට නිසා. නමුත් පිනට යොදපු මුඛය ගැන අපි කතා හිතමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අවම සාධකය අපි කතා කරන්නේ. සාදු සාධුති භාසරේ. යමෙක් සාදු සාදුයි කියලා වචනයක් කතා කරනවාද පින්කමකට සාදු සාදුයි කියනවාද? මුකතෝ වායතෝ ගන්ධෝ. මහනෙල් මල් සුවඳ විහිඳෙන මුවක් සංසාරික ජීවිතේ ලැබෙනවා. බලන්නකෝ වචනයක තියෙන ශක්තිය බලය ආනිසංසය ලෞකික වශයෙන් කොච්චර වෙනවද කියලා. ඒ වගේ පින්වත් ඔබ ගාථා ටික කියන්න, පින්වත් ඔබ බුදුන් වඳින්න, පින්වත් ඔබ පන්සිල් සමාදන් වෙන්න. සමහරට මහා පිරිසක් ඉන්න තැනක අපි පන්සිල් දෙන්න, පන්සිල් ගන්න නමස්කාරය කියන්නේ කොහොම පින්වත් කිසිම කෙනෙකුගේ සද්දයක් ඇහෙන්නේ නැහැ. ඊළඟට අපි පන්සිල් දෙනකොටත් අපි විතරක් පන්සිල් දෙනවයි ගන්නවයි දෙකම කරනවා කියලා හිතෙන්නේ. මොකද හේතුව පන්සිල් ගන්න කෙනෙක් නැහැ, දෙන එක්කෙනාගේ හඬ විතරයි ඇහෙන්නේ. ඒ මොකද තමන්ගේ පිනහරහා පරිත්‍යාග ශාසනය රැකෙන්න තමන්ගේ ධනෙ විතරක් නෙමෙයි, අර බංකෝ දෝතේ කැපකිරීම විතරක් නෙමෙයි, වචනේ ආයෝජනයත් කොච්චර උපකාර වෙනවද කියන කාරණාව ඒතුලින් අපට පැහැදිලි කරගන්න පුළුවන්. මේ කතා කළේ අවස්ථාව ලැබෙන විදිහට පරිත්‍යාග ශාසනයේ රැක්ම සිදු කරන ඔබට කොයිතරම් ජීවිතේ මතක් වෙන වරක් පාසා මෙලවටත් සංසාර චාරිකාවටත් කොයිතරම්නම් තෘප්තියක් සැනසීමක් උදාපත් වෙනවද කියන කාරණාව ඔබ ඒ උතුම් ශාසන තුنين පරිත්‍යාග ශාසනයට මම මේ ආකාරයට ශක්තියක් සහයෝගයක් දුන්නා නේද කියලා. පින්නත් ඔබ
සැනසෙන අධ්‍යාත්මයකින් යුක්ත වෙන කෙනෙක් වෙන්න කොහොමද කියලායි මම සාකච්ඡා කළේ. ඊළඟට ඒ කිව්වේ මං ආරම්භ කළේ විග්‍රහ කරන්නට අපේ ගෙදර බුදු කුටියක් ඉදි කරගත්තු තැන ඉඳලා පන්සලේ වෙහෙර විහාරයේ සංවර්ධනයට ඔබ සපයපු ශක්තිය ගැන දායකත්වය ගැන. ඔබට ඇතිවෙන සන්තෝෂය පින්වත්. දැන් පැවිදි අපටත් පින්නත් ඔබ උදව් කරලා තමයි. ඔබ උපකාර කරලා තමයි. එහෙම නැත්නම් අපට ධනයක් භෝග සම්පතක් ඇත්තේ නැහැ. නමුත් අපට සන්තෝෂයක් ලැබෙනවා නම් මගේ පැවිදි කාල සීමාව තුල ලෝකේ බොහෝ දෙනාට සිව්දිගින් පැමිණෙන සංගරුවන්ටත් සිව්දිගින් පැමිණෙන උපාසක උපාසිකාවන්ටත් නිදහසේ බණ දහම් ගන්න බණ භාවනා කරන්න ධර්මශාලාවක් හැදුවා. පූජා භූමියක් හැදුවා. ලස්සන බුදුමැඳුරක් හැදුවා. කොච්චර සන්තෝෂයක්ද. අන්න භික්ෂුවක් නම් ඒ භික්ෂුව Tamanට හෙවන දුන්නු ශාසනයට යම්කිසි සේවාවක් සිදු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ බලන්න පළවෙනියෙන්ම ප්‍රකට කළේ පරියාති ශාසනයගේ පැවැත්ම පිළිබඳ උදාහරණයක්. ඒ තමයි අනිමිසලෝචන පූජාවෙන් තමන් වහන්සේට සෙවන දුන්න බෝ ශාසනයට බෝරජාණන් වහන්සේට කියලා අපි කියමු. කෘත ගුණ සැලකීමයි. ඒ වගේ අපට අපේ ශාසනික පැවැත්ම තුළ ඔබ බෞද්ධයෙක් නම් බෞද්ධ උවැසියෙක් නම් භික්ෂුවක් භික්ෂුණියක් නම් අපි ළඟා කරගත සැනසෙල්ල වෙනුවෙන් ශාසනයගේ හෙට දින පැවැත්ම වෙනුවෙන් යම්කිසි මෙහෙවරක් කළා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. ප්‍රතිපත්ති ශාසනය යනු ධර්මයේ උගන්වන දෙවැනි එකයි. තමන්ගේ හදවත බුදු මැදුරක් බවට පත් කරගන්න ඕනේ. ඒක ක්‍රම දෙකක් යටතේ කරන්න පුළුවන්. එකක් තමයි නිතරම දිවාරාය දෙකේ සුප්පබුද්ධම් පබුද්ධಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාචරත් හොච නිච්ඡං බුද්ධගතා නිතර දෙවේලේ බුද්ධගතා සතිය. හිත ඇතුලේ තියෙනවා නම් හිත ඇතුලේ බුදු කුටියක් ඉදි වෙලා. නිතර දවසට අඩු ගානේ 34 වාරයක්වත් බුදුරජාණන් වහන්සේ කියන වචනය ඔය හිතේ ඉස්පතු වෙනවා නම් ඒ හිත බුදුමැදුරක් නෙ පින්වත්නි. අනිත් පැත්තෙන් ප්‍රතිවේද ශාසනය. ප්‍රතිවේද ශාසනය කිව්වේ මාර්ගඵලලාභීකු බවට පත්ව ශාසනයගේ අභිවෘද්ධියට දායක වීම. හේතුව අන්තිම සෝවාන් මාර්ගඵලලාභියා දක්වා මේ ශාසනය ආරක්ෂා වෙනවා. එහෙනම් පින්නතිය ඔබත් ඔබේ හිත ඇතුලේ බුදු ගුණ වඩනවා නම් බුදු ගුණ වඩනවා කියන්නේ අරහං කියමින් බුදු ගුණ භාවනාව කර එකම දේ නැවත නැවත සත්‍යයනා කරගෙන ඉන්නව නොව අරහං ගුණය වඩවා ගැනීම සඳහා පින්නති ඔබට මම බලාපොරොත්තු වෙනවා නැවතත් නිදී දවසක හදවත බුදු කුටියක් බවට පත් කරගන්නා නොහොත් හදවත ප්‍රතිවේද ශාසනයේ කොටසක් බවට පත් කරගන්නා ආකාරය පිළිබඳව බුදුගුණ හරහා තමා තුළ බුදුගුණ වඩවා ගන්න ආකාරය හරහා විවරණය කරලා දෙන්නට මම හිතන්නේ මීට වඩා අපට කාලය ගෙන දෙන එකක් නැහැ, ඉඩ ලැබෙන එකක් නැහැ. පින්වත් ඔබ සමග මේ ධර්ම දේශනාව බෙදා හදා ගන්නට ඔබට දේශනා කරන්නට මාතෘකා කළ කාරණාව හිතන්නත් පෙර කාලයේ ගෙවි ගියා කියලා හිතෙන්නේ. කොහොම වුණත් පින්නති ඔබට යම් කිසි දෙයක් ජීවිතේ අඩු ගානේ තැවෙන තැන හිත හදා ගන්න, තැවුණු තැන ජීවිතය නැවත ඇද වැටෙන්නේ නැතුව බිඳ වැටෙන්නේ නැතුව නැගී සිටවා ගන්නට ආයති සංවරය පිහිටවන්නට මේ ධර්ම දේශනාවෙන් යම් කිසි උපකාරයක් සැලසුණා නම් පින්නත් ඔබ ශාසනය වෙනුවෙන් කළ මහා මෙහෙවර ගැන නැවත නැවත හිතා සොම්නස ලබන්නටත් ඉද නන්දති පෙච්ච නන්දතිය වන්නටත් සියලු නන්දතීන්ගේ සතුටු වීමේ අවසානය වූ සැපයන්ගේ අවසානය වූ පරම නිර්මල නිබ්බාන ධාතුවෙන් සැනසීමටත් පින්නති ඔබට මේ ධර්ම දේශනාව මහෝපකාරී වෙනවා නම් එය අපේ සිරිමා පතිරණ පින්වත් මෑණියනි ඔබතුමියගේ දායකත්වයට සාධාරණ ඉෂ්ට කිරීමක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නහිමං ගන්ධ මාලාදිහි පූජං කරොන්තන මම පූජං කරොන්තෝ. මට මල්ගඳ සුවඳ විලවුන් පුදන්නෝ මා කළ මෙහෙවරට සැබෑ පූජාව කරන්නෝ නොවේ. ප්‍රතිපත්ති මාර්ගයෙහි පිහිටලා තමන්ගේ හිත හදාගෙන හිත තනාගෙන හිතේ භාවය ඇති කරගෙන භාවනා යනෝ හිතේ භාවය යනු දියුණුවයි මෙතන. ඒ දියුණුව උදාපත් කරගන්නවා නම් ඒකාන්තයෙන් විශේෂයෙන්ම ලෝකෝත්තර මාර්ගයේ ගැඹුරට යන්නට පෙර සරල තැනින්ම හිත හදාගෙන සසරින් ගොඩවීමට අවශ්‍ය කරන ශක්තිය ලැබනවා නම් ඒ ඔබතුමීගේ ප්‍රාර්ථනා සමුර්ධත්වයට පත්වීම වෙනවා. අනුරාධපුරයේ කුරුන්දන් කොළමේ මාතලේ පාරේ පදිංචිව සිටින ඔබතුමිය අදිෂ්ඨාන කරන්නේ මට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමයි ඔබතුමීගේ අරමුණු අතර පළමුවෙන්න. මෑත දිනකදීත් මේ පුදබිමට දන්පැන් පූජා කළා ගිය වර්ෂය තුල යෝගේම මගේ නිරෝගීලාභය වෙනුවෙන් බේත් හේත් සඳහා බරපැනක් යොමු කරවර රුපියල් 25000ක මට ආශිර්වාද කළා කිව්වා ඔබ වහන්සේ මේකෙන් බේත් හේත් ගැනීමේ කටයුත්තම සම්පූර්ණ කරන්න ඕනේ.
ඒක මට බලවත් සන්තෝෂයක්. සසුන රකින්නේ ඔබ වහන්සේලා. එබැවින් ඔබ වහන්සේලාට ශක්තිය දීම අපේ යුතුයකමයි. අපි ශාසනය රැකීමට දායක වීමයි කියලා ඔබතුමිය සිහිපත් කළා. හොඳ ධර්ම අවබෝධයකින් අම්මා කෙනෙක් හැටියට ඔබතුමිය කටයුතු කරන්නේ. මේ උතුම් කුසල සම්පත්තියේ ශක්තිය බෙදා හදා දෙන්නට අධිෂ්ඨාන කරනවා. පින්වත් මෑණියනි, ඔබතුමිය ආදරණීය දෙමව්පියන් වන හින්නිහාමි, චාර්ලිස් සප්පුහාමි, රෝබන් හා ලිලි නෝනා කියන සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමටත්, එවැගේම රඹෑව දර්ශනිෂ්ඨෝදීහි ඩී.ඒ. ජයසිංහ ඥාති සහෝදරයන් නැතුළු සංසාරගත සියලු මියගිය ඥාතීන්ට පින් පමුණුවන්නටත්, පින්වත් මව් කෙනෙක් හැටියටත් සහෝදරියක් හැටියටත් ඔබතුමිය අපේක්ෂා කරනවා. එවැගේම අසනීපයෙන් පසුවෙන ආදරණීය ස්වාමිපුරුෂයන්න් වෙනුවෙන් ඔබතුමිය අනේක කැපවීම් සම්පූර්ණ කරනවා. බේත් සේත් සිදු කිරීමෙන්, අනිත් සියලු උපස්ථාන කිරීමෙන් පුදුම මාතුබරියාවක් හැටියට ඔබතුමිය කරන මෙහෙවර අතරේ මේ ධර්ම දේශනාවෙන් ජනිත වන කුසල සම්පත්තිය විශ්වය පුරා විහිඳ යාමෙන් හැමදෙනාගේ ආශිර්වාද ලැබීමෙන් ගන්න හෙළන හුස්ම පදක් පාසා, ඒ වගේම ගන්න ඖෂධයක් පාසා බුදු ගුණ බලයේ, දහම් ගුණ බලයේ, සංඝ ගුණ බලයේ එන දෙන්නට සකී ස්වාමි පුත්‍රයාට අදිෂ්ඨාන කරනවා. ඩී.ඒ. සෝමරත්න මහත්මයා සහ සිරියාවති පත්‍රන සහෝදරයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේ. ඒ උතුම් බලාපොරොත්තු හදේ ඇතුව සහෝදර සහෝදරයන් සහ දූ දරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහෝදරියක් වශයෙන්, අම්මා කෙනෙක් වශයෙන් ඔබතුමීගේ බලාපොරොත්තුවයි. ඔගේම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ගම්වාසී, රටවාසී, ලෝවාසී හැමදෙනාටම නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමින්, කොරෝනා වසංගතය දුරු වේවායි ප්‍රාර්ථනා කරමින්, මේ පුණ්‍ය මහිමය උතුම් නිර්වාණ අවබෝධයටම හේතු ප්‍රත්‍ය වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනාවෙන් ඔබතුමිය ප්‍රාර්ථනා තබා තිබෙනවා. ඒ ප්‍රාර්ථනාවේ ඇවරීම සිද්ධ වේවා. සසුන රකින්න ඔබට රැකවල් දෙන්නට නිතර හිත නමාගෙන සිටින අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයටයි දැන් අපේ පුණ්‍යානුමෝදනාව සියලු දේවතාවෝ නිවනින් නිවෙන වාග්යවන්තයෝ වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං, චිරං රක්칸තු සම්මා සම්බුද්ධ තාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු රැකවරණයි වේවා. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමවට පත්තුනේ. අපේ ශාසනය පිළිබඳව තිබෙන්නා වූ ගෞරවය ලෙසින් තබාගෙන ශාසනයට අනුගත වන්නට සූදානම් වන, ශාසන ගමන් මාර්ගයේ නියුතු වන්නට හිත සූදානම් කරගන්න අපේ ශ්‍රාවකයන්ට ඒ සඳහා කදිමත් වෙලක් අද ධර්මානුශාසනාවෙන් ලැබුණේ. පරියාප්ති ශාසනය පිළිබඳව, ඒ වගේම ප්‍රතිවේද ශාසනය පිළිබඳ, ප්‍රතිපත්ති ශාසනය පිළිබඳව අපට අද දවස් දේශනාව තුළදී යම් යම් කාරණා සාකච්ඡා කරන්නට අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ලබන්නට හැකියාවක් ලැබුණා. මම හිතන්නේ පරියාප්ති ශාසනය පිළිබඳ තමයි වැඩි වශයෙන්ම දේශනාව තුළ අද අහන්නට ලැබුණේ. මෙය අහගෙන ඉන්නකොට අපි කරන පින්කම් පිළිබඳව, අපි කරන ඒ ස්වාමීන් වහන්සේලා සහ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සිදු කරන්නා වූ විවිධ කටයුතු පිළිබඳව ගෞරවයක් ඇති වෙන්නේ අපි කොච්චර වටින දෙයක් කරලා තිබෙනවාද කියලා. හැබැයි අර දේශනාව අගදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තිබෙන කාරණාව එනකොට ආපහු පොඩ හිත වෙනසකටත් ලක් වුණා. සුවඳ මලින් පැනින් පුදන්නෝ නියම පිදීමක් කරනවායි කියන කාරණේ අනුමත කරන්නේ නැහැයි කියන කනවේ පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේගෙන් ධර්ම සාකච්ඡාවේදී තවත් කාරණා දැන කියා ගනිමු. ඉතින් මේ අපේක්ෂාව ඇතුව කෙටි විරාමයක් සඳහා යොමු වෙන මොහොතේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට සෑම දිනා වෙනුවෙන්ම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ තව චිරාත් කාලයක් මේ ධර්මයේ දේශනා කරන්නට මෙත්නෙත් පාමුලින් අපට අවවාද අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ඒ සියලු කුසලයන් නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා කෙටි විරාමයක් ලබා නැවත අපි ධර්ම සාකච්ඡාව සමග මෙත්නෙත් පාමුල සමග සම්බන්ධ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.